නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අපගේ මාතෘ භූමිය ලංකාද්වීපය ධර්මද්වීපය බවට පත් කරලා ගෞතම බුද්ධ ශාසනය බොහෝ කාලයක් දෙව් මිනිසුන් අතර පවත්වා ගැනීම පිණිස තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරපු ලංකාදීප පසාදක ලංකාද්වීපයට ශාස්තෘන් වහන්සේ නමක් බඳු වූ අපගේ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු මිහිඳු පුර අටවක පොහොය දිනය මුල් කරගෙන ඒ උතුම් මහරහතන් වහන්සේ අපගේ ආදි ගුරු දේවෝත්තම පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කෘතගුණ පූජා පිණිස පවත්වන ධර්මදේශනා මාලාවේ උතුම් ධර්මදේශනාවක් ඔබ අද ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා මේ ලෝක සත්වයට සසර දුකින් නිදහස් වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ජීවිතය මෙහෙවා ගන්න නුවණ තියෙන සත්පුරුෂයන් විසින් අවබෝධ කරගත යුතු ප්‍රධානම ධර්මයන් තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. බුද්ධ ශාසනයක් තුල පමණක්ම කතා කරන ප්‍රධානම දේ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ නොවන තාක්කල් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ධර්මතාවයන් ලෝකයට අවබෝධ කරගන්න විදිහක් නැහැ. නොයෙක් ආකාරයේ සීලයන් ගැන ලෝකේ මිනිසයන් පුරුදු කරගන්නවා. නොයෙක් ආකාර සමාධිය දියුණු කරගන්නවා. සමාපatti දියුණු කරගන්නවා. හැබැයි මේ ඉපදෙමින් මැරෙමින් යන සසර දුකින් නිදහස් වීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස උවමනා කරන ප්‍රධානම දේ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ස්වභාවය අවබෝධ කර ගැනීම. අනිත්‍ය කියන්නේ මේ ලෝකේ කාටවත් පෙරදිවිය නොහැකි
හැම කෙනාටම උරුම වූ දෙයක්. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා තුන් ලෝකේම ජයගත් අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදු කිස නිම කරලා පහන්සිලක් නිවිලා යන්නාසේ අනිත්‍ය ධර්මතාවයට පත් වුණා. පිරිනුවන් පා වදාලා. භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ ආකාරයෙන්ම ප්‍රවර්තනය කරපු භාග්‍යතුන් වහන්සේගේ අනුජාත පුත්‍ර ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා තේජස් ඇති 이르දි බලයෙන් අග්‍ර වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, දුතගුණ ධාරී මහා පුරුෂ ලක්ෂණ 7ක් ශරීරයේ පිහිටලා තිබුණු අනන්ත ගුණ ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී උතුම් සත්පුරුෂයන් වහන්සේලාත් අනිත්‍ය ධර්මතාවයට පත් වී වදාලා. අපගේ ලංකාද්වීපයේ ධර්මද්වීපයක් බවට පත් කළ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පා වදාලා. අනිත්‍ය ධර්මතාවයට මේ ලෝකේ ශ්‍රේෂ්ඨද නැද්ද කියලා අදාළ වෙන්නේ නැහැ. උතුම් කෙනෙක්ද උතුම් නැති කෙනෙක්ද කියලා අදාළ වෙන්නේ නැහැ. ධනවත්ද පොහොසත්ද කියලා අනිත්‍ය ධර්මතාවයට අදාළ වෙන්නේ නැහැ. ලස්සනයිද කැතයිද උසස්ද පහත්ද උගත්ද නූගත්ද ඒ කිසිම දෙයක් අනිත්‍ය කියන ධර්මතාවයේ ඉදිරියේ දිනන්නේ. මේ ලෝකේ කාටවත්ම පෙරදිවිය නොහැකි එකම දේ තමයි අනිත්‍ය ස්වභාවය. පින්වත්නි, ඒ අනිත්‍ය ප්‍රතිසංයුක්ත උතුම් ධර්ම දේශනාවක් අද අපි ඉගෙන ගන්නේ. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වඩිනකොට ලංකාද්වීපයේ බුදුසසුන පිහිටලා තිබුණේ නැහැ. අපගේ භාග්‍යතුන් වහන්සේ 3 වතාවක් ලංකාද්වීපයට වැඩම කළා. පළමුවෙනි වතාවේ මහියංගනයට යක්ෂයන් දමනය කිරීම පිණිසත්, දෙවෙනි වතාවට නාගදීපයට නාගයන් දමනය කිරීම පිණිසත්, තුන්වෙනි වතාවට කැලණියට මණියක්කිත නාග රාජයාගේ ආරාධනාව පිළි අරගෙන වැඩම කළා. ඒ තුන්වෙනි වතාවට වැඩම කළ භාග්‍යතුන් වහන්සේ අතීත බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය සේවනය කළපු ස්ථානයන්ගේ සමවත් සුවයෙන් වැඩ ඉඳලා ආපහු දඹදිව තලයට වැඩම කළා. ඊට පස්සේ බුදු සසුනට අදාළ කිසි දෙයක් ලංකාදීපයේ සිදුවුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පාපු දවසේ ලංකාද්වීපයේ මනුස්ස වාසයක් ඇති වුණා. විජය රජතුමා ප්‍රධාන 700 පිරිස පැමිණිලා. ඒ ශාක්‍ය වංශයට ඥාතිකම් කියන දේවියක් හැඳවගෙන ශාක්‍ය පරපුරෙන් යුතු සිංහල ජාතිය ආරම්භ වුණා. භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාලා වසර 230කටත් වඩා කාලයක් ගියාට පස්සේ තමයි ලංකාද්වීපයේ මනුස්ස වාසය ඇති වෙලා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා දින කීපයක් ඇතුළත 700
භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්මල පෙවිතුරු පරම පාරිශුද්ධ වූ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත උතුම් ශ්‍රී සද්ධර්මය රජතුමා ප්‍රධාන ඇමතිවරුන් ප්‍රධාන රාජ බිසෝවරුන් ප්‍රධාන ලක්වාසී බොහෝ දෙනෙකුට අහන්න සැලැස්වා. රජතුමාට තුනුරුවන් අඳුනා ගැනීම පිණිස චූල හත්තිපදෝපම සූත්‍රය දේශනා කළා. ඉන් අනතුරුව රාජමාලිගාවට වැඩම කරලා අග්ගික්කන්දෝපම සූත්‍රය, කජ්ජනීය සූත්‍රය, ආශිවිසෝපම සූත්‍රය, අනවතග්ග සංයුක්තය, විමානවත්තු පේතවත්තු, සච්ච සංයුක්තය ආදී භාග්‍යවතුන් වහන්සේ වදාළ නිර්මල ශ්‍රී සද්ධර්ම දේශනා කළා. ඒ යුගයේ ඉඳපු පින්වන්ත මිනිසුන් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් ජීවිතයට ධර්මය ගලපගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබමින් මාර්ගඵල අවබෝධ කළා. පින්වත්නි, මේ අනිත්‍ය ධර්මතාවය හරි පුදුමයි. ඒ ලංකාද්වීපයේ අපේ මව් භූමිය අපිට අදට අනුරාධපුරයට වැඩම කළොත් දකින්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ උතුම් ස්ථානය. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට ධර්මයේ දේශනා කරපු ස්ථානය. ඉන් අනතුරුව රජතුමා නුවරට අනුරාධපුරයට රහතන් වහන්සේලාට ආරාධනා කරලා තමන්ගේ රාජකීය උද්‍යානයේ මහා මේ ගුයන පූජා කළේ. මහා මේ ගුයන මේ සියල්ලම භූමි හැටියට දකින්න ලැබෙනවා. නමුත් අනිත්‍ය නැමැති සතුරා ඒ හැම දෙයක්ම දැහැගත්තා. අදට අපිට දකින්න තියෙන මෑතකදී ප්‍රතිසංස්කරණය කරපු චෛත්‍ය රාජයන් වහන්සේලා, ඒ කාලේ රජවරු ඉඳපු මාලිගා කිසිවක් දකින්න නැහැ. සංඝයා උදෙසා හදපු මහල් 9කින් යුතු ලෝවා මහා පාය ගල් කුළුණු ටිකක් විතරක් තියෙන තැනක් වෙලා. ඒ වගේම තවත් යම් ස්ථාන තිබුණද දානශාලා, විහාරාරාම, ඒ හැම දෙයක්ම මේ අවුරුදු 2000ක් ඇතුළත, අවුරුදු 2000ක් කියන්නේ සසරත් එක්ක බලනකොට අල්ප වූ කාලයක් පිටනත් හැම දෙයක්ම නැති වෙලා ගියා. ඒ උතුම් රහතන් වහන්සේලා පිරිනුවම් පෑවා. මගපලලාභී උත්තමයෝ සතර අපායන් නිදහස් වෙලා සුගති උපත ලැබුවා. සිත පහදවාගෙන පින් කරපු අය සසර සැපවත් වෙමින් සුගතිගාමී වුණා. ධර්මයේ පුරුදු කරගන්න බැරි වුණු අවාසනාවන්ත යම් කෙනෙක් ඇත්නම් ඒ අය අනිත්‍ය භාවයට පත් වුණා. ඒ අනිත්‍ය භාවයට පත් වීමේදී මේ රහතන් වහන්සේලා කියලා මොහොතක්වත් බැලුවේ නැහැ. මේ මාර්ගඵලලාභී උත්තමය කියලා මොහොතක්වත් බැලුවේ නැහැ. මේ සසරේ මහා පුණ්‍ය ධර්මයන් නික්රැස් කරගත්ත මහා පුණ්‍යවන්තයෝ කියලා මොහොතක්වත් බැලුවේ නැහැ. මේ ධාතු තැන්පත් උතුම් සෑරජානන් වහන්සේලා, මුතු මැණික් පුරවා තියෙන සෑරජානන් වහන්සේලා කියලා මොහොතක්වත් බැලුවේ නැහැ. අනිත්‍ය ධර්මතාවයේ ඒ හැම දෙයක්ම විනාශ කරලා දැම්මා. ඒ වගේ පින්වත්නි, අපේ ජීවිතත් අනිත්‍ය ස්වභාවයට පත් වීම උරුම කරගෙන තියෙන්නේ. හැම දෙයක්ම අනිත්‍යයි. දවසක් මිලිඳු රාජ ප්‍රශ්නේදී සඳහන් වෙනවා, මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා,
මේ ලෝකේ බුදුවරු දකින්න ලැබෙනවා. පසේ බුදුවරු දකින්න ලැබෙනවා. රහතන් වහන්සේලා දකින්න ලැබෙනවා. මාර්ගඵලලාභී උත්තමයෝ දකින්න ලැබෙනවා. රජවරු දකින්න ලැබෙනවා. සිටුවරු දකින්න ලැබෙනවා. මැති ඇමතිවරු දකින්න ලැබෙනවා. වෙළඳුන් දකින්න ලැබෙනවා. ගොවියන් දකින්න ලැබෙනවා. ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර, බ්‍රාහ්මනාදී අය දකින්න ලැබෙනවා. ඇත්තු, අශ්වයන්, ගවයන් මේ ආදී වශයෙන් සත්වයන් දකින්න ලැබෙනවා. ඒ වගේම රන්, රිදී, මුතු මැණික්, වෛරෝඩි ආදී වටිනා දේවල් දකින්න ලැබෙනවා. තනකොළ, ගස්වැල්, මුල් මේ ආදී දේවල් දකින්න ලැබෙනවා. ස්ත්‍රියකට පුරුෂ නිමිත්ත පහළ වීම, පුරුෂයෙකුට ස්ත්‍රී නිමිත්ත පහළ වීම දකින්න ලැබෙනවා. යා ලෝකේ තියෙන දේවල්, සිද්ධ වෙන දේවල්. මේ දකින්න ලැබෙන නොයෙක් දේවල් අතර මේ ලෝකේ දකින්න නැති දේ මොනවාද කියලා ඇහුවා. ඒ වෙලාවේදී මහා ප්‍රඥ නාගසේන මහරහතන් වහන්සේ මිනිඳු රජතුමාට දේශනා කරන මේ ලෝකේ කරුණු තුනක් දකින්න නැහැ. අර කීප ඔක්කොම දකින්න ලැබෙනවා. මේ ලෝකේ දකින්න ලැබෙන්නේ නැති දේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තමයි චේතනා ඇතිව හෝ නැතිව හෝ පවතිනා වූ අජර අමර දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි සත්වයන් හැටියට චේතනා තියෙනවා. අපි ළඟ තියෙන මේ ටීවී, ගෙදර දොරේ උපකරණ ආදී චේතනා නැති දේවල් තියෙනවා. ඒ චේතනා ඇතිව හෝ නැතිව හෝ තියෙනා වූ යම් දේවල් නැද්ද? ඒ දේවල් නොදිරන්නවා නම් නොදිරන දෙයක් නෑ කියලා කියනවා. ඒකේ හැම දෙයක්ම දිරලා යනවා. ඊළඟට මේ ලෝකේ දකින්න නැහැ. එකිනෙකට උපකාරක ධර්මයන්ගෙන් හටගත් දේවල් වල නිත්‍ය බවක් දකින්න නැහැ. නිත්‍ය බවක් දකින්න නැහැ මේ ලෝකේ. ඊළඟට පරමාර්ථ හැටියට නුවණින් නිමසලා බෙද බෙදා බලනකොට සත්වීක ආදයක් දකින්න නැහැ කියනවා. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ අනිත්‍ය ධර්මතාවය, නිට්ටය වූ ස්ථිර වූ කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම අනිත්‍යයි. අපේ භාග්‍යවතුන් වහන්සේ දවසක් වියලු ගොම චූටි ගොම කැබැල්ලක් ශ්‍රී හස්තයට අරගෙන ස්වාමීන් වහන්සේලාගෙන් අසා වදාලා, මහණෙනි මේ රූපේ, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පහේ මෙන්න මේ තරම්වත් චුට්ටි නිට්ටය වෙනස් නොවෙන්නා වූ දෙයක් තියෙනවා. මේ ලෝකේ මේ කුඩා වියලි ගොම කැබැල්ලක් තරම් චූටි දෙයක්වත් නිට්ටය වූ ස්ථිර වූ දෙයක් නැහැ කියලා වදාළා. භාග්‍යතුන් වහන්සේ වදාළා, යම් හේකින් නිට්ටය වූ ස්ථිර වූ මේ තරම් චූටි දෙයක්වත් තිබුණොත් මේ නිවන් මඟ පුරුදු කරන්න බෑ. පුරුදු කරාට වැඩක් වෙන්නේ නැහැ. එයාට ඒ චූටි දේ තුල නිට්ටය වෙලා ඉන්න පුළුවන්කම තියෙන නිසා. නමුත් පින්වත්නි මේ ලෝකේ කොයි ආකාරයෙන් කොහොම කොතනක කොයි විදිහෙන් බැලුවත් නිත්‍ය දෙයක් නැහැ. ස්ථිර දෙයක් නැහැ. හැම දෙයක්ම අනිත්‍යයි. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට
අතීත බුදුරජාණන් වහන්සේලා පරිභෝග කළ තැන් පෙන්වා වදාලා. උන්වහන්සේ රජතුමත් සමගින් 3 වෙනි දවසේ අනුරාධපුර මහා මෙවුනා උයනේ ඒ ස්ථානවලට වැඩම කරමින් සමන් පිච්චමල් අතීත බුදුරජාන් වහන්සේලා පරිභෝග කළ තැන්වල සමන් පිච්චමල් විසිරුවා වදාලා. එහෙම විසිරුවලා දැන් භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලී මහා සෑය පිහිටන භූමියට වැඩම කරලා උන්වහන්සේ සපුමල් 8 මිටක් ඒ භූමියේ විසිරුවා වදාලා. ඒත් එක්කම පින්වත්නි මේ මහ පොළව සෙලවුණා කියනවා. කම්පාවටපත් වුණා. එතකොට රජ්ජුරුව මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි මිහිඳු මහ රහතන් වහන්සේ මේ මහ පොළව සෙලවීමට හේතුව මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේදී අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමාට දේශනා කරන මහරජුරුවනි මේ ස්ථානයේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා 4 නමම සමාපatti සුවයෙන් වැඩහිඳ පරිභෝග කොට වදාළ උතුම් ස්ථානයක්. සත්වයන්ගේ හිතසුව පිණිස මේ භූමිය සෑයකට ඉතා සුදුසුයි කියලා වදාළා. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළා. ඒ කාලේ මිනිස්සු හිටියා. හැබැයි ශාසනය අතුරුදහන් වුණා. ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පෑවා. ඊට පස්සේ අන්තකල්පයක් ගෙවෙනකම් බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000ට තිනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ක්‍රමයෙන් අවුරුදු 10ට අඩු වෙලා ආපහු අසංඛ්‍යට වැඩි වෙලා ආපහු අවුරුදු ලක්ෂ ගාණක් කෙමෙන් අඩු වෙලා අවුරුදු 30000ක් වුණාම තමයි කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මීට බොහෝ කල් එතකොට. පින්වත්නි ඒ හැම දෙයක්ම අනිත්‍ය වෙලා ගියා. මිහිඳු මහ රහතන් දේශනා කරනවා මේ මහා භද්‍ර කල්පේ පළමුවෙන් ලොව පහළ වී වදාළේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. සියලු ධර්මයන් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පා ඇති ලොවට ශාස්ත්‍රූන් වහන්සේ වුණේ උන්වහන්සේ. ඔන්න ඒ කාලය කියන්නේ මේ භද්‍ර කල්පෙම කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මේ මහා මෙවුනා උයන අද අපි මහා මෙවුනා උයනට යන්නේ අනුරාධපුරේ ස්වර්ණමාලී මහා සෑය පිහිටලා තියෙන මහා මෙවුනා උයන හැදින්නුවේ මහාතිත්ත කියන නමින් කියනවා. මහාතිත්ත උයනට නැගෙනහිරින් අබේ කියන නගරයක් තිබුණා. කොළොම් හොයට එපිටින් නැගෙනහිරට වෙන්නට පිහිටියේ ඒ අබේපුරේ වැඩ හිටියේ අබේ නමින් රජ කෙනෙක්. එක්කොට කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මහමෙවුනා උයනට හැදින්නුවේ මහාතිත්ත කියලා. එතකොට ඒ කාලේ අබේ කියලා තමයි නගරය හඳුන්වලා තියෙන්නේ. ඒ කාලේ ඉඳපු රජතුමාගේ නම අබේ රජතුමා. ඒ කාලේ ලංකාද්වීපේ හඳුන්වලා තියෙන පින්වත්නි ඕජදීප කියලා. දැන් බලන්න හැමදේම අතුරුදහන් වෙලා කියලා. හැබැයි වෙනස් නොවි පැවතෙන එකම දෙයක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය. අනිත් හැමදේම වෙනස් වුණා. ඒ කාලේ මේ ඕජදීප වාසීන්ට කියන ලංකාවේ වාසය කළ අපේ මව්භූමි වාසය කළ මිනිස්සුන්ට පුන්න කාල නම් රකුසෙක් නිසා හටගත්ත පජ්ජරක නම් උණ රෝගයක් වැළඳිලා තිබිලා තියෙනවා. අපගේ කකුසඳ දස බලයන් වහන්සේ ඕජදීප වාසීන්ට ඇති වී තිබෙන මේ උපද්‍රවය දැකලා ඒ උපද්‍රවයෙන් මිනිසුන් බේර ගැනීම පිණිස ඒ වගේම බුදු සසුන
පැවැත්ම පිණිසත් මේ දීපේ කෙරෙහි උපන් කරුණාවෙන් උන්වහන්සේ ඒ කාලේ ඕජ දීපයට වැඩම කරලා තියෙනවා. ඒ කකුසඳ බුදුරජාන් වහන්සේත් එක්ක 40000ක් රහතන් වහන්සේලා වැඩලා තියෙනවා පින්වත්නි. ඒ කාලේ උන්වහන්සේලා වැඩම කරලා තියෙන්නේ දෙව්කුල පව්ව නැමැති පර්වතයට. මේ අතීතයේ කෝ දැන් ඒ නම් කෝ දැන් ඒ රජවරු කෝ දැන් ඒ උන්වහන්සේලා වැඩ ඉඳපු තැන් මිහිඳු මහරහතන් වහන්සේ නොකියන්න අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ නේ පින්වත්නි. ඔබ මොහොතක් හිතලා බලන්න. ඔබ සමහර විට ඔබ දැන් පදිංචිලා ඉන්න ඔබේ නිවස අලුතින්ම ඔබ මිලදී අරගෙන අලුතින්ම නිවස හදාගෙන අලුතින් පදිංචිට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහෙම પરම්පරා දෙක තුනක් ඇහුවොත් අපි එතනින් එහාට දන්නේ නැහැ කිසි දෙයක්. මොකක්ද කියලා. හැබැයි අනන්තවත් ඔය භූමියම ඔබ ගණන් කරන්න බැරි ප්‍රමාණයේ ගෙවල් හදලා තියෙනවා. ඔය ගේ ඇතුළෙම ඔය ඉන්න තැනම නොයෙක් ආකාරයේ ලෙඩ රෝගවලට පත් වෙලා තියෙනවා. නොයෙක් වේසනයන්ට පත් වෙලා තියෙනවා. ඔබ ඔය ඉන්න නිවසේම ඔබ හිරකාරයෙක් වෙලා කොච්චර ජීවිත දුක් විඳින්නේ නැද්ද? ඔබේ ඔය ඉඩමෙම ඔබ කී වතාවක් ගවයෙක් වෙලා, එළුවෙක් වෙලා, බැටළුවෙක් වෙලා හිස කැපුම් පහරවා කන්නේ නැද්ද? ඔබ ඔය නිවස පිහිටලා තියෙන තැනම ඔබ රාජ උදහසටපත් වෙලා අත් කකුල් කපලා හිස ගසා දාලා උල තියලා මැරෙන්නේ නැද්ද? ඒ හැම දෙයක්ම අපට අමතකයි. අපිට අමතක වුණාට සත්‍ය එයයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනවතග්ගෝ යම් භික්කවේ සංසාර පුබ්බා කෝටින පඤ්ඤායිති. මේ ඉපදෙන මැරෙන ස්වභාවය අනවතාග්‍රයි. ආරම්භ කෙලවරක් හොයන්න බැහැ කියලා උන්වහන්සේ වදාළා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අපිට මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ ධර්ම දායාදේ ලැබුණු අපිට මේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න නුවණ උපදවා ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වගේම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට වැඩම කරලා තියෙනවා. හැබැයි ඒ කාලේ මිනිස්සු ඉඳලා තියෙනවා. ඒකනේ රකුසෙකුගේ මිනිස්සුන්ට ඇති වෙච්චි වසංගතයක් මුල් වෙලා බයක් ඇති වෙලා උන්වහන්සේ වැඩම කළේ. ඊට පස්සේ උන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධිය වැඩමුවා වගේම අබේ රජතුමාගේ ආරාධනාවෙන් කකුසඳ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සලසාලු. උතුම් බෝධීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ නමක් අතින් වඩම්මලා අබේ රජතුමාට කියලා රෝපණය කළා දැන් බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන පින්වත්නි. නමුත් දැන් ඒ වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාත් එක්ක ගිහිල්ලා බෝධීන් වහන්සේ පිහිටන තැන සමන් පිච්චමල් අටමිටක් ඇතිරුවා. හැබැයි බෝධිය නැහැ. අනිත්‍ය වෙලා. මේ ලෝකේ කාටවත් පෙරදි වෙන්න නොහැකි සතුරා. හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙලා යනවා. ජීවිතේ එච්චරයි තියෙන්නේ. ඒ නිසා ඔබේ කියලා මොනවාද ලං කරගෙන තියෙන්නේ? ඔබට කියලා මොනවාද තියෙන්නේ? ඒ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි නේද? වෙනස් වෙලා යනවා නේද? වසඟේ පවත්තන්න බෑ නේද?
මේ ස්වභාවය අපි අවබෝධ කරගන්නේ කවද්ද පින්වත්නි? මේ විදිහට පින්වත්නි ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලංකාදීපේ පිහිටියා. හැබැයි ඊට පස්සේ ඒ බුද්ධ ශාසනය තතුරුදහම් වෙලා ගියා. ඊට පස්සේ කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ලංකාවේ බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඒ කොණාගමන බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ විදිහටම භාග්‍යවතුන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තූපාරාමයේ තියෙන තැන සෑය පිහිටවලා තියෙනවා. උන්වහන්සේ වැඩ ඉඳිය ස්ථානයේ පාරිභෝගික භූමියක් හැටියට ස්වර්ණමාලී මහා සෑය පිහිටලා තියෙනවා. බෝධින් වහන්සේ රෝපණය කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම අනිත් වෙලා ගියා පින්වත්නි. වෙනස් වෙලා ගියා. වසගේ පවත්තන්න බැරි ස්වභාවයට පත් වෙලා ගියා. ඊට පස්සේ බුද්ධ ශාසනය කියන හඬ ලෝකෙන් අතුරුදහන් වෙලා ගියා. නැත්තටම නැති වෙලා ගියා. ලංකාද්වීපයේ පමණක් නෙමෙයි මේ පෘථිවි තලයෙම මේ ලෝක ධාතුවෙම බුද්ධ කියන වචනය නොඇසී ගියා. අනිත්‍ය ගැන සංඥාවක්වත් ලෝකෙට නැහැ එතකොට. අනිත්‍ය ගැන කතා කරන ධර්මයේ අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ පින්වත්නි කොණාගමන බුදුරජාණන් වහන්සේ කාලෙන් පස්සේ ආපහු කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ පහළ වුණා. ඒත් මේ කල්පෙමයි. හැබැයි එකම කල්පයක අපි දන්නා මිනිසුන්ගේ ආයුෂ අසංඛේයයට වැඩි වෙලා ක්‍රමයෙන් අඩු වෙලා ආපහු අසංඛේයයට වැඩි වෙනවා. එහෙම තියෙන්නේ. ඒකට අන්තක් කල්පයක් කියලා කියන බුදුවරුන් දෙනමක් පහළ වෙන කාලය. ඒ කාලේ ගොඩාක් දීර්ඝයි. ඒ කියන්නේ දැන් කොණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000ක් තියෙනකොට. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් තියෙනකොට. හැබැයි අර ඒ පිළිවෙලින් අඩු වෙමින් එන ගමන් නෙමෙයි. ඒ කියන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අතුරුදහම් වෙලා ඒ 40000 30000 20000 ඊට පස්සේ 10000 1000 500 100 10 දක්වා අඩු වෙලා වැඩි වෙලා ආපහු අඩු වෙමින් එනින් ගමන් තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000ක් තියෙන කාලෙක පහළ වුණා. ඒ කකුසඳ කොණාගමන බුදුරජාණන් වහන්සේ අවුරුදු 30000ක් ආයුෂ තියෙන කාලේ පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරලා ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිහිටවලා ලංකාද්වීප වාසී බොහෝ පිරිසකට ධර්මය අවබෝධ කරවලා උන්වහන්සේ පිරිනුවම් පෑවා. ඒ බුද්ධ ශාසනෙත් අතුරුදහන් වෙලා ගියා. අනිත්‍ය ධර්මයේ කොච්චර සත්‍යයිද කියන්නේ. විද්‍යාඥයෝ නොයේ පරීක්ෂණ කර කර අවුරුදු මිලියන ගණන් මිලියන 400 500 අතීතය ගැන එක එක දේවල් සොයා ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ අතීතය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අතීතය විතරයි දකින්න තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගෙනුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙනුත් පමණයි පින්වත්නි ඊට කලින් බුදු සසුනක් ගැන අහන්න ලැබෙන්නේ. ඒ බුදු සසුනක සිදුවුණු සිද්ධි ගැන අහන්න ලැබෙන්නේ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. පුබ්බේ නිවාසානුසද ඥානෙ උපදවගෙන කෙලවරක් නැති අතීතයේ දකින්න උත්තමයෙකුගෙන් අහලා දැනගන්න වැරෙන්න වෙන කිසි සලකුණක් නැතුව ඒ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. අඩුම තරම කිසි සලකුණක් නැහැ.
ඒ ඉතිහාසයේ පවා නැති වෙලා යනවා. අපේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 2600යි. බොහොම මෑත පොඩි ඉතිහාසයක්. නමුත් ඒ දේ තුල පවා කොච්චර අනිත්‍ය වෙලා ගියාද? ධර්මාශෝක රජතුමා හදපු 84000ක් විහෙර විහාර කෝ? ඒ කාලේ දඹදිව කියපුවම අද ඉන්දියාව විතරක් නෙමෙයි. ඇෆ්ගනිස්තානේ, පාකිස්තානේ ඒ හැම පැත්තෙම බුදු සසුන. කෝ දැන්? ඒ මිනිස්සු කෝ? ඒ විහාර ආරාම කෝ? මෙච්චර කෙටි කාලයකට එච්චර විනාශයක් කරන්න අනිත්‍ය මොන තරම් බලවත්ද? පින්වත්නි, මේ ලෝකයේ අනිත්‍ය තරම් බලවත් වෙන කිසි දෙයක් නැහැ. ඒ අනිත්‍ය ඉදිරියේ අපි කවුරුත් දුර්විලි වගේ. කිසි වටිනාකමක් නැහැ. අනිත්‍ය ධර්මතාවය ඉදිරියේ අපි කවුරුත් කිසි ශක්තියක් නැති බොහෝම දුර්වල අය. ඔබේ නුවණ කොච්චර තිබුණත් අනිත්‍ය ඉදිරියේ ඔබට ඒ නුවණින් වැඩක් වෙන්නේ නැහැ. ඔබේ ධනය කොයිතරම් තිබුණත් අනිත්‍ය දේ ඉදිරියේ ඔබේ ධනයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔබ මොනතරම් බලවත් කෙනෙක් වුණත් අනිත්‍ය ඉදිරියේ ඔබ දුර්වලයි. ඔබ මොනතරම් ප්‍රඥෙක් වුණත් අනිත්‍ය ඉදිරියේ ඔබ දුෂ්ප්‍රඥයි. මොනතරම් ධනවතෙක් වුණත් ඔබ අනිත්‍ය ඉදිරියේ දිලිඳුයි. ආන්ගේ අපිව දිලිඳු කරලා දුර්වල කරලා අපේ ජීවිතේ විනාශ කරලා දාන අනිත්‍ය ගැන අපිට අවබෝධයක් ඇති වෙනවා නම් ආන්ගේ අවබෝධය ඇතිවීම අපිට ගොඩාක් වටිනවා. ඒක මිල කරන්න බෑ. දුක් දුම්නස් ශෝක පරිදේව සුසුම් හෙලීම් ප්‍රිය විප්‍රයෝග නින්දා අපහාස අටලෝ දහම මේ හැම දෙයක් ඉදිරියේම කම්පා නොවන හිතක් ඇතිව ඉන් උපකාර වන එකම ධර්මය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. මේ ලෝකෙ වෙන දෙයක් නෑ පින්වත්නි. අපි මොන දෙයකින් පිළිසරණක් පැතුවත් ඒ පිළිසරණ ලබන දේම අපිට දුක උරුම කරලා දෙනවනේ. ඔබ බලන්න ඔබේ ජීවිතේ යම් දුකක් උරුම වුණා නම් ඒ සියලු දුක් උරුම වුණේ ඔබ පිළිසරණක් පතපු දේවල් වලින් නේද? පිළිසරණක් පතපු අයගෙන් නේද? අනිත්‍ය ඉදිරියේ කිසි පිළිසරණක් නැහැ. අනිත්‍ය ඉදිරියේ තියෙන එකම පිළිසරණ අනිත්‍ය අවබෝධ කර ගැනීමයි. අනිත්‍ය අවබෝධ කරගත්ත කෙනාට මේ ජීවිතයත් පරලොවත් මේ සසරත් ජය ගන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා මේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පා වදාළ මිහිඳු පුර අටවක පොහොය මුල් කරගෙන අපි අනිත්‍ය ධර්මයන්ගේ සංස්කාරක ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවයම අපි හොඳට විමසන්න ඕනේ. ඒ අනිත්‍ය තේරුම් ගන්න වීරිය කරන්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ ආකාරයෙන් බොහෝ කාලයක් උන්වහන්සේ අවුරුදු 50කට වැඩිය කාලයක් ලංකාදීපේ වැඩ ඉඳලා තියෙනවා.
ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කෙරෙව්වා ලංකාවාසී භික්ෂුන් වහන්සේලාට. බානක පරපුරක් බිහි කළා. ලංකාදීපය බුදු සසුන බැබලෙව්වා. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ආර්ය වූ ශිෂ්ටාචාරයක් ඇති කළේ මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාවට මහත් පිහිටක් ලබා දුන්න මිහිඳු මහරහතන් වහන්සේ. මහා සග පිරිවරකින් යුක්ත වුණ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ අපගේ ලංකා ද්වීපයට ශාස්ත්‍රූන් වහන්සේ හා සමානව වැඩ හිටියා. උන්වහන්සේ අපේ ලංකා ද්වීපයට බොහෝ යහපත පිණිස හිතසුව පිණිස කටයුතු සිදු කොට වදාලා. පින්වත්නි, ඒ මිහිඳු මහරහතන් වහන්සේ සිදු කරන සියලු ශාසනික කටයුතු වලදී දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ මුළු රාජ්‍යම බුදු සසුනට පූජා කරලා මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් මඟ පෙන්වීමෙන් ලංකා ද්වීපේ බුදු සසුන සමෘද්ධියට පත් කළා. ඒ රජුරෝ 40 අවුරුද්දක් ලංකා ද්වීපේ රාජ්‍ය පාලනය කරා. ඒ දේවානම්පියතිස්ස රජුරෝ ඊට පස්සේ අභාවයට පත් වුණා. සුගතිගාමී වුණා. දෙවන පෑතිස්ස රජතුමාගේ අභාවයෙන් පස්සේ ඒ රජතුමාගේ මල්ලි කෙනෙක් හිටියා උත්තිය කියලා. ඒ උත්තිය රජතුමා තමයි ඊට පස්සේ ලංකාවේ රජ වුණේ. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස ලංකා දීපේ පිහිටුවා වදාලා. උත්තිය රජුරෝ රාජාභිෂේකය කරලා ජයග්‍රාහී 8 වෙනි වර්ෂයේ උපසම්පදාවෙන් 60 වසක් ගත වුණු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයට වැඩමකට වදාළා. වප් මාස පුර පක්ෂයේ 8 වෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාලා. ඒ කියන්නේ පින්වත්නි හෙට වගේ දවසක. හෙට තමයි වප් මාස පුර 8වක පොහොය දවස. හෙට වගේ දවසක තමයි ලංකා දීප පසාදක උතුම් මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාලේ. ඒ නිසා වප් මාස පුර 8වක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුවා කි. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ 8වක දා පිරිනුවම් පෑසේක. එනිසා ඒ පුර 8වක දා ශ්‍රී මිහිඳුපුර 8වක කියලා සම්මත වුණා. ඉතින් පින්වත්නි, ඊට පස්සේ උත්තිය රජතුමා ලංකා දීපයේම නොයෙක් ආකාරයෙන් සරසවලා මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ පිණිස දවස් 7ක් උන්වහන්සේගේ ශ්‍රී දේහයේ රන් දෙනක තෙල් වලින් සුවඳ තෙලේ ගල්වලා පුද පූජා පවත්වලා උන්වහන්සේගේ සෑය ආදාහනය කළා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා උන්වහන්සේ ආදාහනය කරපු ස්ථානයට ගෞරවයක් හැටියට ඉසිබෝ මංගන කියලා නම තියලා තියෙනවා. එතෙන් පටන් විහාරය 3 යොදුනක් ප්‍රමාණය තුල වැඩ සිටි ආර්යයන් වහන්සේලා කලුරිය කළාට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහයන් ඒ ප්‍රදේශයේමයි ආදාහනය කරන්න කෙනෙක්. මහත් අභිඥායති සංගමිත්තා රහත් තෙරණිය මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුද්දකින් උන්වහන්සේ පිරිනුවම් පෑවා. බලන්න පින්වත්නි, අනිත්‍ය ධර්මය ලෝකේ කාටවත් වෙනස් කරන්න බැරි දෙයක්. එතකොට මේ විදිහට තථාගත ධර්මයේ පිළිබඳ බොහෝ ඇසූ පිරිවුත්යන් ඇති බහුසුත මහා ප්‍රඥා ඇති භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විනය බබළුවා පිරිනුවම් පෑමට සුදුසු කාලයේ මේ හැම කෙනෙක්ම
අනිත්‍ය බවට පත් වෙලා ගියා. පින්වත්නි, ඒ උත්තිය රජතුමත් දස අවුරුද්දක් ලංකා රාජ්‍ය පාලනය කරා. ඒ පාලනය කරලා එතුමත් අනිත්‍ය ස්වභාවයට පත් වෙලා ගියා. ඇයි හටගන්න හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන සඳහන් වන මහා වංශයේ අවසාන පරිච්ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා. තං ඒතං අතිසාහසං අති බලං නාවරියං යෝ නරෝ ජානන්තෝපි අනිච්චතං භගවතේ නිබ්බින්දතේ නේවච නිබ්බින්තෝ චිරං රතින් න කුරුතේ පාපේහි පුඤ්ඤේහිච තස්සේතා අතිමෝහ ජාලක් බලතා ජානම්මි සමූහතන්ති. හරි ලස්සනයි. අතිශයින්ම සාහසිකව ඊතා බලවත් වූ කිසිවෙකුටත් වළක්වාලන්නට නොහැකි වූ මේ අනිත්‍ය ස්වභාවය යම් මිනිසෙක් දැනගෙන එහෙම දැනගෙන සිටත් භව දුකට අයත් අනිත්‍ය වූ සසර ගැන කලකිරෙන්නේ නැත්නම් අපි ගැන අතිශයින්ම සාහසික ඊතා බලවත් කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි මේ අනිත්‍ය ස්වභාවයට අනිත්‍ය ස්වභාවය යම් මිනිසෙක් දැනගෙන සිටත් දැන් දන්නවනේ අපි ශාස්ත්‍රණස් දේශනා කරපු නිසා භව දුකට අයත් අනිත්‍ය සසර ගැන කලකිරෙන්නේ නැත්නම් කලකිරුණත් පාපයෙන් දුරු වීමත් පින්වලට ඇලීමක් නොකරයි නම් ඒ ඔහුගේ දැඩි මෝහයේ ඇති බලවත් බවයි. දැන මුලාවටපත් වීමයි. එහෙනම් පින්වත්නි මේ සසර ගැන කලකිරෙන්නත් ඒ වගේම කලකිරිලා පාපයෙන් නිදහස් වෙන්නත් පින් කරගන්න පිනට ඇලෙන්නත් අපිට උපකාර වෙන්නේ අනිත්‍ය ධර්මය අවබෝධ වීම. මේ සාහසික බලවත් කිසියෙකුට වළක්වාලිය නොහැකි අනිත්‍ය ස්වභාවයේ මිනිසෙක් වශයෙන් දැනත් සසර ගැන කලකිරෙන්නේ නැත්නම් කලකිරුණත් පාපයෙන් වළකින්නේ නැත්නම් හොඳට බලන්න කලකිරුණට පාපයෙන් වළකින්න බෑ. පිනට ඇලෙන්නේ නැහැ. ඒක එයාගේ මෝහාන්ධකාරයයි. ඒ නිසා පින්වත්නි ඒ සියලු මෝහාන්ධකාරය දුරවන සසර ගැන කලකිරීම ඇතිවන පාපයෙන් ජීවිතේ නිදහස් කරවන උතුම් ධර්ම අවබෝධය ඇති කරවන අනිත්‍ය ස්වභාවය හොඳින් අවබෝධ කරගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. මේ උතුම් සදහම් දායාද අපට ලබා දුන් ලංකා දීප පසාදක අපගේ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දිනේ මේ උතුම් ධර්ම දේශනාවේ අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ ඒ 12න් 3 රංගේගම පනාවල ඇහැලියගොඩ පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලොව ගිය ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා හෙද නිලධාරිනී එච්.පී. මදුකා මනෝහාරී ගුණපාල තරුණ දියණියට පින් අනුමෝදන් කිරීම පිණිස අනිත්‍ය ධර්මතාවයට පත් වෙලා. ඒ වගේම පින්වත් එච්.පී. ගුණපාල පතිරණ පියාණන් ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා W.R. පුස්පිකා අයිරාංගනී මෑණියන් එච්.පී.
රුචිනී රන්දිකා සහෝදරී ඇතුළු සියලු ඥාතීන් විසින් තමන්ගේ ඒ දියණිය මදුකා මනෝහාරි ගුණපාල තරුණ දියණියට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් අප මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය ආශ්චර්ය ආශිර්වාද වර්ධනය වෙත්වා. සම්බුද්ධ ශාසනය ශ්‍රාවක පිරිසක් සුරකිත්වා. ඒ දෙවියොත් වහවහා සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු. මීට මාස 3කට පෙර මිය පරලොව ගිය ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා ඒ 12න් 3 රංගේගම පනාවල ඇහැලියගොඩ පදිංචිව සිටි හෙද නිලධාරිනි එච්.පී. මදුකා මනෝහාරි ගුණපාල තරුණ දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ දියණියගේ පරලෝ ජීවිතයේ සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුක් කරදර පීඩා දුරු වෙත්වා. ඉක්මන් ජීවිතයකදී සියලු දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම මිය පරලොව ගිය එච්.පී. ජයනේරිස් පියාණන්ට එන්.වී. ලයිසිනි හාමි මෑණියන්ට එච්.පී. කුසුමාවතී සහෝදරියට W.R. සරණේරිස් අප්පුහාමි පියාණන්ට එම්.එම්. සිසිලින් නෝනා මෑණියන්ට W.R. පුෂ්ප කුමාර සහෝදරයාට W.R. සුනිල් වීරසිංහ සහෝදරයාට W.R. රත්නාවතී මැණිකේ සහෝදරියට W.R. නාලිනී මැණිකේ සහෝදරියට සහ W.G. හීම්මැණිකේ නෑනා කියන මේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා. නොදුරු භවයකදී සසර දුකින් අත් මිදෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දින මේ උතුම් ධර්ම දාණය බොහෝ පිරිසකට ධර්මයේ ඉගෙන ගැනීම පිණිස ධර්ම සිහිපත් වීම පිණිස දහම් මනස්කාර කිරීම පිණිස දායකත්වයේ දරූ පින්වත් එච්.පී. ගුණපාල පතිරණ පියාණන්ට ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා W.R. පුෂ්පානි අයිරාංගනී මෑණියන්ට ඒ වගේම එච්.පී. රුවනී රන්දිකා සහෝදරිය ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. වහවහා සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූපතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වතුන් හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. උදව් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු දුක් නිදහස් වෙන්න හැම දෙනාටම මේ පින් හේතු වාසනා වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.